සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ මේක තුලයි ඉන්නේ ඉන්ෆෝ මොඩියුල් කියන YouTube channel එකෙන් කරන Laravel series එකත් එක්ක. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් ගන්න ටයිම් එකක් ආවුනේ. මුලින්ම එකට සමාව ඉල්ලනවා. ඉදිරියට බලාපොරොත්තු වෙනවා කොහොම හරි ඉක්මනට මේ ERP system එකේ වීඩියෝ ටික කරලා ඉවර කරන්න. ඉතින් අපි යමු ගන්න අද වීඩියෝ එකට. මම මුලින්ම අපේ කලින් වීඩියෝ එක නවත්තපු තැනින්ම ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්නම්. එතකොට කලින් වීඩියෝ එකේදී අපි සාකච්ඡා කළා කොහොමද Laravel JetStream login form එක කොහොමද අපි කස්ටමයිස් කරගෙන සිස්ටම් එක ඇතුළට එන්න කියන එක. එතකොට දැන් අපි මේ සිස්ටම් එක ඇතුළට ඇවිල්ලා තින්නේ. දැන් අපි බලමු කොහොමද මේ සිස්ටම් එකේ දැන් අපි කම්පැනියක් විදිහට රෙජිස්ටර් වෙලාවනේ කෙනෙක් කම්පැනියක් ක්‍රියේට් කරගෙන ඇතුළට ආවනේ. ඒ ආපු කම්පැනිය අපි කොහොමද මෙතන එඩිට් කරන්න ගන්න කියන කම්පැනි අපිට නම චේන්ජ් කරනවා ඕන වෙනවා ඇඩ්‍රස් එක චේන්ජ් කරන්න ඕන වෙනවා. ඒ වගේ දේවල් චේන්ජ් කරන්න ඕන වුනහම අපි මේ ඉන්ටර්ෆේස් එකේ දෙන්න ඕනේ යූසර්ට ඔප්ෂන් එකක් ඒ දේවල් චේන්ජ් කරගන්න. එතකොට අපි බලමු කොහොමද මේ ඔප්ෂන් එක අපි මේ වින්ඩෝ එකේ යූසර්ට දෙන්න කියන එක. මුලින්ම මම මගේ ඇප්ලිකේෂන් එක රන් කරගන්නවා. ඒකට මම පාවිච්චි කරනවා PHP artisan serve කියන කමාන්ඩ් එක. මගේ දැනටමත් ඇප්ලිකේෂන් එක රන් වෙනවා. මම යූස් කරලා තින්නේ PHP artisan serve කියන කමාන්ඩ් එක. ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම මගේ example එකේ තියෙන්නේ මොකද නැත්තම් මට Apache සහ MySQL servers access කරන්න බැරි වෙනවා. හරි. දැන් අපි බලමු අපේ මේ තියෙන ඇප්ලිකේෂන් එකේ මෙන්න මේ මෙනු එක පොඩ්ඩක් අපි අපිට ඕන විදිහට හදාගමු. අපිට ඕන විදිහට කියලා කියන්නේ මම මේ සම්පූර්ණ මෙනු එක වෙනස් කරන්න යන්නේ නැහැ. මම මුලින්ම මෙතනට දාගන්නම් කම්පැනි කියලා මෙනු එකක්. You have a new message. එතකොට මේ කම්පැනි කියන මම මෙතන මුලින්ම දාගන්නම් කම්පැනි කියලා මෙනු එකක්. මේ කම්පැනි කියන මෙනු එක දාගන්න මම මේ dashboard v1 කියන එක වෙනුවට ඉතින් අපි ගිහින් මුලින්ම මේක change කරගමු. මම යනවා මගේ කෝඩ් එකේ resource කියන folder එකේ තියෙනවා view කියලා folder එකක්. ඒකේ තියෙනවා layouts වල තියෙනවා partials වල sidebar කියලා blade එක. ඒ blade එකේ කොහේ හරි තැනක තමයි අර dashboard v1 කියන එක තියෙන්නේ. මේ තියෙන dashboard v1 කියන එක. එතකොට අපි මේ dashboard v1 කියන එක මම දැන්ට වෙනස් කරගන්නම්. අපේ කොහොමද තියෙන්නේ? හරි. කම්පැනි. මේක කම්පැනි කියලා වෙනස් කරගත්තා. මම රිෆ්‍රෙෂ් එකක් දාලා බලන්නම් කොහොමද ඒක පෙන්වන්නේ කියලා. හරි. මගේ මෙනු එක කම්පැනි කියලා වෙනස් වුණා. ඒක මම මෙතන මේ ඩෑෂ්බෝඩ් කියලා තියෙන එක මම දාගන්නම් මේන් මෙනු කියලා. ඒකට මෙතන තියෙන ඩෑෂ්බෝඩ් කියන එක මම දාගන්නම් මේන් මෙනු කියලා. ඕගන් කැමති නමක් දාගන්න පුළුවන්. මම මෙතන මට තේරුම් ගන්න ලේසි වෙන්න මේන් මෙනු කියලා දාගත්තා. දැන් අපේ මේන් මෙනු එකට තියෙනවා කම්පැනි කියලා මෙනු එකක්. ඒතකොට මේ කම්පැනි කියන මෙනු එක ක්ලික් කරාම තමයි අපි වෙන්න ඕනේ කොහෙටද? කම්පැනිට අදාළ data ටික පෙන්වන්න තැනට. ඒ වගේම මේක edit කරන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා අපිට මේකේ කරන්න. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට මතක ඇති අපි username password ගහලා මෙතනට log වෙද්දි අපි username password ගහලා මෙතන log වෙනකොට අපි මේක කිසිම control එකක් කරා යවුවේ නැහැ. ඒ කියන්නේ අපි කෙලින්ම අපේ route එක කරාම මේ view එක return කළා. ඕගොන්ට එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ routes වල තියෙන web කියන plate file එකට ගියොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී මේ authenticate වෙලා එන request එක එයා මොකද කරන්නේ? කෙලින්ම dashboard කියන view එක return කරනවා. මේ dashboard කියන view එක return කරන නිසා තමයි අපිට මේ view එක කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ. මොකද උඩ URL එකේ තියෙන්නේ dashboard. එතකොට මෙතන මේ dashboard කියන එක අරගෙන මෙතනින් අපිට dashboard කියන view එක return කරනවා. මට මේක dashboard කියන view එක නෙමෙයි යන්න ඕනේ. මට මේක control එකක් කරහා ගිහිල්ලා තමයි dashboard view එක return කරන්න ඕනේ. මොකද මට අවශ්‍ය වෙනවා මගේ මේ දැන් තියෙන user
චෙක් කරලා බලන ඉන්න යූසර් ගේ දැනට තියෙන data ටික අරගෙන ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද අපි දැනට log වෙලා ඉන්න යූසර් ගේ details ගන්න කියන එක කොහොමද කියලා බලන්න. ඒ නිසා මම මුලින්ම control එකක් create කරගන්නම්. අපි create කරගමු control එකක් dashboard controller කියලා. මම ගහනවා Pearson make controller dashboard controller එකම මේක resource එකක් විදිහට තමයි හදන්නේ. resource එහෙනම් මම enter කරනවා. එතකොට මට dashboard controller එක create වෙනවා. මම මේකට model එකක් create කරගන්නේ නැහැ. මොකද මට දැම්ම model එකක් අවශ්‍යතාවයක් නැහැ මේ dashboard කියන එක. මොකද මම මේකට table එකක් create කරන්න යන්නේ නැහැ මේ dashboard කියන window එකට. මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා model එක කියන එක තමයි table එකත් එක්ක database එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒකට අපිට මේ dashboard කියන එකට table එකක් අවශ්‍යතාවයක් නැති නිසා තමයි මම model එකක් create කරේ නැත්තේ. හරි. දැන් ගිහින් බලුවොත් අපේ app කියන folder http කියන folder ඇතුලේ controls වල තියෙනවා dashboard controller කියලා ෆයිල් එකක්. එතකොට මේ හැදිලා තියෙන්නේ අපි අලුතෙන් ක්‍රියේට් කරගත්තු ඒ control ෆයිල් එක. දැන් අපි බලමු අපි log වෙන අවස්ථාවේදී මෙන්න මෙතනට මේ index කියන එකට request එකක් එවලා එනවාද කියලා. ඒකට අපි කරන්න ඕනේ මුලින්ම අපේ මේ web කියන ෆයිල් එකේ ඇතුළට ගිහිල්ලා අපි මේ route ෆයිල් එකෙන් හදා ගන්නවා dashboard control එකට. කියන්නේ අපි මේ අලුතෙන් හදාගත්තු dashboard control එකට කියන්නේ dashboard control මේ create කියන function එක ඇතුළට යන route එක. එතකොට අපි මේ දැන් තියෙන route එක single route එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මෙතනදී middleware එක check කරලා බලනවා අපි log වෙලාද ඉන්නේ කියලා. මේ out එකෙන් කියන අපි log වෙලාද ඉන්නේ කියලා check කරලා බලනවා. verified කියලා තියෙන්නේ. එතකොට ඒක verified නම් තමයි යා මෙතන මේ view එකට එන්නේ. හැබැයි අපිට දැන් මෙතනින් දාන්න පුළුවන් මොකද්ද? මෙතනින් අපිට කියන්න පුළුවන් මේක අපි යන dashboard control එකට යන්න කියලා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි එතකොට මේ විදිහට single route ගොඩාක් භාවිතා කරන්න වෙනවා. හැම route එකකම check කර බල මෙයා log වෙලා දින්නේ. log වෙලා නම් dashboard එකට යන්න. log වෙලා නම් company එකට යවන්න. ඒ විදිහට කියලා අපිට හැම එකෙදිම මේ log වෙලාද කියන එක check කරලා බලන්න වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි මේක group එකක් විදිහට භාවිතා කරනවා. එතකොට අපිට පුළුවන් මේක route group එකක් විදිහට භාවිතා කරන්න. එතකොට route group එකක් විදිහට භාවිතා කරන්න අපි මෙහෙම type කරගන්නවා. route group කියන එකෙන්. එතකොට මේ route group එක ඇතුලේ අපි මොකද කරන්නේ? use කරන අපේ middleware එක. middleware එක use කරනවා. එතකොට මේ middleware එකෙන් අපි check කරලා බලනවා අපේ මෙන්න මේ තියෙන condition එක. හරි. මේක check කරලා බලන්න. එතකොට මේක function එකක් විදිහට අපි දාගන්නේ middleware function කියලා දාලා අපි දාගන්නවා bracket දෙකක් ඔය විදිහට quotation mark එකක් දාගන්න. හරි. දැන් අපේ තියෙනවා group කියලා අපි හදාගත්තු route එක තියෙනවා. එතකොට මේ route group එකෙන් ඉන්නේ අපිට මෙතන මේ group එක ඇතුලේ ඕන තරම් route ප්‍රමාණයක් use කරන්න පුළුවන්. අපි මේ විදිහට තනි single route එකක් විදිහට අපි දැන් මෙතන use කරලා තියෙන එකම තමයි මම මෙතන කරලා තියෙන්නේ. හැබැයි මෙතනදී එක route එකකට වැඩි ප්‍රමාණයක් අපිට භාවිතා කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි call කරමු අපි මේ අලුතෙන් හදාගත්තු dashboard control එකට අපි call කරමු. මම මේ ටික comment කරගන්නම්. මට යාගින් වැඩක් නැති නිසා. හරි. අපි මේ භාවිතා කරන්නේ Laravel 8 නිසා මම මෙතන use කරනවා use f වල http කියන folder එකේ තියෙන use f http http controls trl controls වල dashboard controller කියන එක මම use කරනවා. ඊට පස්සේ මම මෙතන මේ මගේ route එක ඇතුලේ මම දෙනවා route අපි හදාගත්ත resource controller එක එසම resource කියලා මම දෙනවා route resource. මම මෙතන tab එක press කළා මට suggest වෙච්ච list එකෙන්. එතකොට ඕගොල්ලන්ට පුළුවන්
ඒ විදිහට ඔයගොල්ලන් සජෙස්ට් වෙනවා නම් එහෙම ටැබ් එක ප්‍රෙස් කරලා ඉස්සරහට යන්න නැත්නම් මේ විදිහට ටයිප් කරගන්න. මම මෙතනදී මගේ දැන් ඉන්නේ ඩෑෂ්බෝඩ් කියන එක. ඩෑෂ්බෝඩ් කියන එක තමයි ඉන්නේ. එතකොට මේ ඩෑෂ්බෝඩ් කියන එක මම දා ගන්නවා මෙතන යූසර් ක්ලාස් එක කන්ට්‍රෝල් එක නෙමෙයි. මගේ ඉන්නේ ඩෑෂ්බෝඩ් කන්ට්‍රෝල් එක එකේ ක්ලාස් එකට තමයි එන්නේ. ඊළඟට අපි මේ ඩෑෂ්බෝඩ් කන්ට්‍රෝල් එකේ ඉන්ඩෙක්ස් කියන ෆන්ක්ෂන් එක ඇතුළට ගිහලා අපි දා ගන්නවා මේ ඉන්ඩෙක්ස් කියන ෆන්ක්ෂන් එකට ඒ රික්වෙස්ට් එක එනවාද කියලා බලා ගන්න මොකක් හරි දෙයක්. මම මෙතන දා ගන්නම් ඩයිඩුම් එකක්. ඕකේ කියලා දා ගන්නම්. හරි. දැන් මම මගේ බ්‍රවුසර් එක රීෆ්‍රෙෂ් කරලා බලනවා. ඒ කියන්නේ අපි දැන් මෙතන මේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්න නිසා මම රීෆ්‍රෙෂ් කරලා බලනවා. අපිව ඒ ඕකේ කියන අපි දාගත්තු ස්ට්‍රින්ග් එක print වෙනවද කියලා. එහෙම print වෙනවා නම් ඒ කියන්නේ අපිව අපේ මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන index කියන ෆන්ක්ෂන් එකට එනවා කියන එක. මෙතන ඔයගොල්ලන් කියන්න ඕනේ මම මෙතන මේ resource කියන method එක use කරලා තියෙන නිසා මම class එක define කරේ නෑ. ඒ කියන්නේ මේ dashboard එකෙන් දැන් මෙතන dashboard කියලා කෙලින්ම ආවම අපි යන්නේ dashboard එකේ තියෙන index කියන එකට තමයි යන්නේ. අපිට පුළුවන් මෙතන class එක define කරන්න පුළුවන්. එතකොට අපි මෙතන class එක define කළොත් අපි මේ class එකට යා move කරනවා. අපි default තියලා class එකක් දෙන්න නැතුව අපි මෙතන කියන්නේ අපි මෙතන ෆන්ක්ෂන් එකක් define කරලා නැති නිසා මෙතන අපි කෙලින්ම මේ index කියන එකට තමයි එන්නේ. හරි. ඊළඟට අපි බලමු අපේ browser එක refresh කරලා හරි. අපිව මේ dashboard කියන එකෙන් okay කියන තැනට ආවා. ඒ කියන්නේ අපිව මේ okay කියන string එක print කරන තැනට ආවා. හරි. මෙතනින් මම දෙනවා අපි return කරන්න කියලා කොහෙද අපේ dashboard කියන view එකට. මේක නෝරම දෙනවා. මේ විදිහට අපි return ගන්න view එකේ තියෙන dashboard එකට අපි return කරන්න කියලා දෙනවා. හරි. අපි බලමු ගිහිල්ලා. හරි. අපි ඊළඟට unlock වුණා අපේ dashboard එකට ආවා. හැබැයි දැන් මේ පාර අපි එන්නේ කෙලින්ම route එකකින් අපි හැරිලා ඉනව නෙමෙයි. අපි control එකට ගිහිල්ලා control එක හරහා තමයි අපි මේ dashboard එකට එන්නේ. හරි. මේ dashboard එකෙන් කියන්නේ අපි මෙතන මේ dashboard එකේ index කියන function එකට ඇවිල්ලා අපේ මේ view එකට එන්න කලින් අපි check කරලා බලමු අපි මේ log වෙලා ඉන්න user කවුද? අපි දැන් log වෙලා ඉන්න user කෙනෙක්ගේ මේ user කවුද? මේ user අදාළ details ටික මොනවද කියලා අපි check කරලා බලමු. ඒක නම use කරනවා. out එක check කරනවා. out user කියලා දා ගන්නවා. out user අපි ආව assign කරගමු variable එකකට variable නේ array එකකට user තමයි සමානයි out user මෙතනින් මම දාගන්නම් ඩයිඩුම් එකක් $user කියන එක හරි දැන් අපි බලමු මෙතනින් අපිට එන result එක මොකක්ද කියලා හරි දැන් මම refresh කළා මට එනවා array එකක result එකක් එනවා එතකොට මේ අපිට පෙන්නන්නේ අපි මේ දැන්ට log වෙලා ඉන්න user ගේ detail ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ fillable කියලා එකකින් තියෙනවා අපි model එකේ දීලා තියෙන දේවල් ටික ඒ වගේම අපිට මෙතන attributes මේ attribute කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ මේ දැන් log වෙලා ඉන්න user ගේ සියලුම විස්තර බලා ගන්න පුළුවන් user id එක එක්ක company id එක එක්ක නම තරිඳු email එක tarindu@gmail.com password එක මේක ඒ විදිහට මෙයා ක්‍රියේට් කරලා තියෙන මෙන්න මේ දවසේ ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපි මේ දැන් log වෙලා ඉන්න user ගේ සම්පූර්ණ විස්තර ටික. හරි. එතකොට මම මේ user ගේ විස්තර ටික ගත්තේ. මම මේ user ගේ විස්තර ටික ගන්න හේතුව තමයි මට ඕන වෙනවා දැන් මම මේ ගත්ත user ගේ කියන්නේ මම මෙතන මේ ගත්ත userව අදාළ තොරතුරු කියන්නේ අපි මේ ඉන්න user ගේ company ID එක උදාහරණයක් විදිහට මේ company ID එක මට ඕන වෙනවා අපි company එකක් දැන් edit කරන්න යනවනේ company edit කරන්න යන අවස්ථාවේදී ඒ company එක select කරලා ගන්න. මොකද මේ company එකට දාලා විස්තර අපේ company table එකේ තමයි save වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ මෙතන මේ තියෙන company ID එකට අදාළ විස්තර ටික අපි company table එකෙන් ගන්න ඕන. අපි ඒ ටිකනේ වෙනස් කරන්නනේ. ඒ කියන්නේ දැන්
මම ලොග් වෙලා ඉන්නේ කම්පැනි 1 කියන එකේ. කම්පැනි 1 කියන එකේ විස්තර තමයි මට චේන්ජ් කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි මෙතන මේක දාගන්න බැලුවේ අපිට කියනවාද කියලා. ඕනනම් කෙනෙක්ට පුළුවන් මෙතන මේක මේ විදිහම සෙෂන් එකට දාගන්න මෙතනදිම. එහෙම නැත්නම් මේ විදිහට අවුත් එක යූස් කරලා කරන්න පුළුවන්. මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද සෙෂන් එකට දාන්න කියලා. මම දැනට මොකද කරන්නේ මේක කමෙන්ට් කරගන්න. කියන්නේ අපිට මේක මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතන නිකන් චෙක් කරලා බලපු විතරයි කළේ. හරි. ඊළඟට මම මේක රීලෝඩ් කරගන්නම්. දැන් අපි අපේ මේක ඉන්නවා. දැන් අපි බලමු මේ කම්පැනි කියන එක කොහොමද අපි ජෙනරේට් කරගන්නේ කියලා. හරි. ඒකට මුලින්ම මම ක්‍රියේට් කරගන්නවා අපිට කම්පැනි කියලා කන්ට්‍රෝල් එකක්. දැන් අපිට කම්පැනි කියලා කන්ට්‍රෝල් එකක් නැහැ. කම්පැනි කියලා කන්ට්‍රෝල් එකක් ක්‍රියේට් කරගන්නවා. හැබැයි ඔයගොල්ලෝ බැලුවොත් ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලෝ මතක ඇති අපි කම්පැනි මාස්ටර් කියලා අපි තියෙනවා මොඩල් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කම්පැනි මාස්ටර් එක තමයි අපි ක්‍රියේට් කරගත්තේ කම්පැනිට අදාළව මොඩල් එක. ඒතකොට අපිට මේ අවස්ථාවේදී කන්ට්‍රෝල් එකක් විතරක් ක්‍රියේට් කරගත්තාම ඇති. මම මෙතන වෙනස් කරගන්නවා PHP artisan make control එක. company controller resource කියලා වෙනස් කරගන්න. හරි. එතෙන්දී මට C අකුරක් වැඩිපුර ටයිප් වෙලා resource කියන එක හරි. දැන් අපේ company control එකත් create වුණා. අපි මෙතනට මුලින්ම දාගමු ඩයිඩුම් එකක් ඉන්ඩෙක්ස් එකට කම්පැනි කියලා. මොකද අපි අපේ මෙනු එකේ කම්පැනි කියන එක ක්ලික් කරාම අපි මෙන්න මේ කියන ඉන්ඩෙක්ස් එකට තමයි එන්න ඕන. මෙතනට එන්න නම් අපි මෙතනට දාගත්තා ඩයිඩුම් එකක් කම්පැනි කියලා. හරි. එතකොට මෙයා නිකම්ම මෙතනට එන්නේ නැහැ. මෙයා මේ කන්ට්‍රෝල් එකේ මෙතනට එන්න නම් අපි මෙයාට හදන්න ඕනේ මොකද්ද? රවුට් එකක් හදන්න ඕනේ. එතකොට මම හදනවා රවුට් එකක්. මම මේකම කොපි කරලා ගන්නවා. කම්පැනි කියලා ඩෑෂ්බෝඩ් කන්ට්‍රෝල් නෙමෙයි කම්පැනි කන්ට්‍රෝල් එකට. ඒතර ඒ වගේම මෙතනත් මම යූස් කරනවා ඩෑෂ්බෝඩ් කන්ට්‍රෝල් එක නෙමෙයි මොකද්ද කම්පැනි කන්ට්‍රෝල් එක. හරි. දැන් අපි මේ කම්පැනි කියන එක ක්ලික් කරොත් අපි මේ කම්පැනි කියන රවුට් එකට આવොත් අපි එන්න ඕනේ කම්පැනි කන්ට්‍රෝල් එකේ තියෙන ඉන්ඩෙක්ස් ෆන්ක්ෂන් එකට. ඒ කියන්නේ මේ කම්පැනි කියන එක ඇතුළට එන්න ඕනේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මම මෙතන මේ ඩෑෂ්බෝඩ් කියලා තියෙන එක කම්පැනි කියලා වෙනස් කරගන්නවා. හරි. ඔයගන්ට පේන්නේ නැති මම ඒක ටයිප් කරාම ආව කම්පැනි කන්ට්‍රෝල් එකේ ඉන්ඩෙක්ස් ෆන්ක්ෂන් එකට ආවා. හැබැයි අපි මෙතන දැන් අපි සිස්ටම් එක යූස් කරනකොට අපි මෙතන උඩ URL එකේ රවුට් එක ටයිප් කරගෙන ඉන්නේ නැහැ. අපි මේ මෙනු එකේ තියෙන බටන් එක තමයි ක්ලික් කරන්නේ. ඒතකොට අපි මේ මෙනු එකට දෙන්න ඕනේ මොකද්ද? කම්පැනි කියන URL එක ඩිෆයින් කරවන්න ඕනේ. ඒතකොට ඒක කරන්න මම එනවා මගේ සයිඩ් බාර් එකට. සයිඩ් බාර් එක තියෙන්නේ කොහෙද? views වල layout folder partials ඇතුළේ තමයි සයිඩ් බාර් කියන එක තියෙන්නේ. මෙතන බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ hyperlink එකේ තියෙනවා දැන්ට අපේ template එකට අදාළ HTML ෆයිල් එකක් තියෙනවා. මට HTML ෆයිල් එක නෙමෙයි ඕන වෙන්නේ. මට ඕන වෙන්නේ මොකද්ද? අපේ කම්පැනි කියන කන්ට්‍රෝල් එකට තමයි යන්න ඕන රවුට් එක කරා. මම මෙතන දෙනවා /company කියලා. අපි බලමු මෙහෙම දීලා හරියයිද කියලා. රීලෝඩ් කරගන්නවා. හරි. මම මෙතන ක්ලික් කරනවා. මට පේන විදිහට අපි දීලා තියෙන වැරදි තැනට තමයි දීලා තියෙන්නේ කම්පැනි කියලා. ඔව් ඩෑෂ්බෝඩ් V2 කියන එකට තමයි අපි කම්පැනි කියලා දෙන්නේ. මෙතනට තමයි අපි දෙන්න ඕනේ. මෙතනට හැෂ් කියන එක දාලා මම ඒක දාගන්න උඩ තැනට. මෙහෙම කම්පැනි. හරි. දැන් අපි බලමු. රිෆ්‍රෙෂ් එකක් දාගෙන. දැන් මම ක්ලික් කරනවා කම්පැනි කියන එක. දැන් අපි මේ අපේ කන්ට්‍රෝල් එකේ තියෙන කම්පැනි කන්ට්‍රෝල් එකේ තියෙන ඩයිඩුම් කම්පැනි කියන එකට ආවා. හරි. මෙතනදිත් අපිව මෙතන ඩයිඩුම් එකේ විතරක් තියලා හරියන්නේ. අපි යන්න ඕනේ කොහේ හරි view එකකට යන්න ඕනේ. එතකොට
අපි ගිහින් බලමු අපේ දැන්ට view එකක් තියෙනවද කියලා කම්පැනි එකට දාලා අපි ක්‍රියේට් කරගෙන partials වල layout කියලා එකක් තියෙනවා layout නෑ හරි දැන් අපි හදාගමු blade file එකක් කම්පැනි කියන එකට දාලා මම folder එකක් හදාගන්න මුලින්ම main menu කියලා main_menu කියලා හරි මේ main menu එක ඇතුලේ මම හදාගන්න තව folder එකක් company කියලා එතකොට මේ company කියන folder එක ඇතුලේ තමයි මම හදාගන්න අලුතෙන් file එකක් අපි හිතමු index. නෑ අපි දාමු company.blade.php කියලා අපි හදාගත්ත ෆයිල් එක. හරි මේ තියෙන අපේ company.blade.php කියලා මේ තියෙන. එතකොට අපි එන්න ඕනේ මේ company.blade. කියන php එකට තමයි අපි return කරන්න ඕනේ. එතකොට එතනට එන්න කලින් අපි පොඩ්ඩක් අපි මේ template එක බලාගෙන ඉමු. අපි මේ තියෙන HTML template එක පොඩ්ඩක් බලාගෙන ඉමු. කොහොමද වැඩ කරන්නේ කියලා කියන්නේ HTML template එකේ තියෙන දේවල් මොනවද කියලා මම යනවා මගේ template එක තියෙන තැනට okay මම open කරගන්නම් template එක මොකද මම මෙතනට යන්නේ දැන් අපි මේ company window එක design කරනකොට කියන්නේ අපි මේ company එක පෙන්වන තැන design කරනකොට අපි පොඩ්ඩක් බලාගෙන ඉමු මේකේ තියෙන elements කියන්නේ මේකේ තියෙන දේවල් මොනවද කියලා අපේ එතනට භාවිතයට ගන්න පුළුවන්. හරි මම බලාපොරොත්තු වෙන table එකක් පෙන්වන්නේ මේ company window එකේ තියෙන තැන. ඒ කියන්නේ මේ company window එකේ තියෙන තැන table එකක් තමයි තියෙනවා. ඒ කියන්නේ company නම address එක තියෙනවා, edit button එකක් තියෙනවා, delete button එකක් තියෙනවා. delete button එක දෙන්නේ අපි edit button එක දීලා තියෙනවා. ඒක change කරගන්න. ඒ විදිහට ඒ නිසා මම මෙතන tables වලට යනවා. මෙතනින් අපිට පුළුවන් option තුනක් තියෙනවා simple table, data table, JScript කියලා. මෙතන simple table එකක් කියලා කියන්නේ මේ HTML table එකක්. එතකොට data table එකක් කියලා කියන්නේ data table කියන JavaScript plugin එකකින් create කරපු එකක්. අපි මේ data table කියන එක use කරමු මොකද මේකේ ගොඩක් options අපිට භාවිතයට ගන්න පුළුවන්. search එකක් ඒගොල්ලෝ දීලා තිනවා. ඊට පස්සේ show කරන්න පුළුවන් entries ගන්න ඒගොල්ලෝ අපිට දීලා තිනවා. මේ pagination හදලා තිනවා. ඒ නිසා මේක අපිට භාවිත කරන එක ලේසි. අපි HTML table එකක් හදුවනම් අපිට මේ හැමදේම manual කරන්න සිද්ධ වෙනවා. pagination දාන්න වෙනවා. අපි search එක manual දාන්න වෙනවා. මේ දේවල් manual කරන්න වෙනවා. ඒ නිසා අපිට ලේසි මේ විදිහට data table වගේ plugin එකක් ගන්න. එහෙම නැත්නම් Laravel වලටම අපි ගන්න තියෙනවා Yajra කියලා. ඒක උනත් use කරන්න පුළුවන්. මම use කරන්නේ මේ JavaScript වල තියෙන data table plugin එක. හරි. ඒක තියෙන්නේ අපි බැලුවොත් එහෙම pages වල table වල data කියන HTML එක තමයි තියෙන්නේ. හරි. අපි මේ data table තියෙන window එක අපි එතන load කරගමු මුලින්ම. ඒ කියන්නේ මේ screen එක තමයි අපි මුලින්ම company කියන එක දෙන්නම එන්නේ. හරි. අපි බලමු මේක ගන්න. admin LTE වල pages වල table වල data කියලා එකක් තියෙනවා. මම මේක open කරගන්නම් මගේ Visual Code එකකින්. හරි ඒක open වුණා. දැන් බලුවොත් එහෙම මේ තියෙන HTML ෆයිල් එක මේකේ තියෙන අපේ menu වලට අදාළ දේවල් තියෙනවා. ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ ඕගොල්ලෝ open කරගන්න ඕනේ මේ content wrapper. මේ A site කියලා තියෙන menu එක. ඒ කියන්නේ මේ template එකේ ගොඩක් template වල site කියලා ඉන්නේ menu එක. site bar එක එහෙම. ඕක බලුවොත් මේ comments වලින් උනත් අඳුර ගන්න පුළුවන් මේ menu site bar container කියලා තමයි තියෙන්නේ. මේ උඩ තියෙන්නේ nav bar එක. navigation bar එක. හරි. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ ටික. content wrapper එක තමයි අපිට වැදගත් වෙන්නේ. මම මේ content wrapper එක එහෙමම copy කරලා ගන්න. ඒක මෙතන තියෙනවා තව JavaScript ටිකක් තියෙනවා අපිට ඕන වෙන. අපි බලමු. අරගෙන මම company blade එකට paste එකක් දා ගන්නවා. company blade එකට paste එකක් දා ගන්න කලින් අපිට මෙතන
ඕන වෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතන යූස් කරලා තිනවා නේ. කියන්නේ අපි මෙතන අපි හදාගෙන තිනවා ලේඅවුට්ස් වල CSS එකක් හදාගෙන තිනවා, footer එකක්, header එකක්, sidebar මේ හැමදේම හදාගෙන තිනවනේ. ඒතකොට ඔයගොල්ලන්ට මතක ඇති අපි කලින් වීඩියෝ එකේ මේ dashboard එක හදපු තැනදී අපි කතා කළා මේ අපි මේක extend කරගන්නවා කියලා layouts වල app එකකින්, section එකකින්, content එකකින්. ඒතකොට ඒ නිසා අපි ඒ ටික එතනට ගන්න ඕන. ඔයගොල්ලෝ බැලුවොත් එහෙනම් මොකක්ද පේන්නේ නැති? මෙන්න මේ දෙකෙන් අපි මේක extend කරගෙන section define කරගෙන ඉන්නේ. ඒ නිසා මම මේ දෙක මෙතනට දාගන්නවා මුලින්ම. ඊළඟට අපේ අර HTML එකට අදාළ කෙනාව කොපි එකක් දාගෙන එයාව දාගන්නවා මෙතනට. හරි. දැන් අපි බලමු කම්පැනි කියන එකට අපි ක්ලික් කරාම මොකක් වෙයිද කියලා. අපි මෙතනින් මේ ඩයිඩොම් කම්පැනි එක අයින් කරලා අපි මෙතනින් දාගමු කොහෙටද අපි යන්න ඕනේ කියලා. අපි යන්න ඕනේ කොහෙටද? රිසෝස් වල view වල main menu එකේ company කියන එකට අපි දාගමු return view main menu dot company dot company. හරි. අපි දැන් මෙන්න මේ කියන එක තමයි යන්නේ කියලා අපි දාගත්තේ. බලමු මේක වැඩ කරනවද කියලා. company කියන එක මම ක්ලික් කරනවා බලන්න. හරි. ඔයගොල්ලන් පේන්නේ නැති අපි ආවා. අපි මේ data table තියෙන window එකට ආවා. හැබැයි මේ data table විදිහට නෑ. නිකන් HTML table විදිහට තියෙන්නේ. මොකද ඒවා data table විදිහට define වෙලා නෑ. ඒවා data table විදිහට define වෙලා නැති වෙන හේතුව තමයි අපිට මෙතන මේ data table එකක් අපි හැමතිස්සෙම create කරනකොට අපි table එක හොයාගමුකෝ මේකේ. හරි. ඔයගොල්ලන්ට පේනද මෙතන example 2 කියලා තියෙනවා. මම ඒක search එකක් දාන්න බලන්න example 2. හරි. example 2 කියන්නේ table එකේ ID එක. එතකොට මේකේ දැන් එක තැනක් තමයි මෙතන ID එක තියෙන එක මේ 736 line එක. අනිත් තැන තමයි ඔයගොල්ලන්ට පේනද 1655 කියලා මේ data table එක හදලා තියෙන තැන. ඒ කියන්නේ මෙතනින් තමයි මේක data table එකක් කියලා එයා define කරගන්නේ. හරි. මම මොකද ගන්නේ මේ කෝඩ් එක කොපි කරගන්නම්. නෑ අපි මේ ස්ක්‍රිප්ට් එකම කොපි කරගමුකෝ. කරලා අපිට ඕන නැති ටික අයින් කරලා දාමු. ඒක ලේසි. කම්පැනි එක ඔය විදියට මම දාගත්තා. මට මේ උඩ data table එක ඕනේ නෑ. මම ඒක අයින් කරගන්න. හරි. දැන් බලමු. මම මෙතන inspect එකට යනවා. inspect එකට ගිහිල්ලා අපි මේ තියෙන මේ errors ටික අනිවාර්යෙන් හදන්න ඕනේ. ඉස්සරහට අපි හදන හැටි බලමු. හරි. මම මෙතන දාගත්තා refresh එකක්. හැබැයි මෙතනදී අපිට data table එක ආවේ නෑ. data table එකෙන් නැති වෙන හේතුව තමයි ඔයගොල්ලෝ බැලුවොත් මෙතන dashboard එකේ මේ එකක් පෙන්නනවා. dashboard එකේ පෙන්නනවා. company එකේ පෙන්නනවා. මෙතන company එකේ dollar is not defined. dollar function කියන එක යාට define කරගන්න බැහැ. හරි. dollar කියන එක යාට define කරගන්න බැරි වෙන හේතුව තමයි මේ එතනදී මෙයා jQuery අරගෙන නැහැ. කියන්නේ jQuery එක මෙයා මෙතනට අරගෙන නැහැ. jQuery මෙතනට අරගෙන තිබ්බනම් මෙහෙම දෙයක් මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හරි. අපි බලමු අපේ layouts වල JavaScript වල කොහෙද තියෙන්නේ කියලා jQuery එක. අපේ jQuery එක තියෙනවා උඩින්ම තියෙනවා අපි jQuery එක මෙතන use කරලා CSS එක බලමු. CSS එක අපි jQuery use කරලා නැහැ. කියන්නේ උඩින් JavaScript අරගෙන නැහැ. මම මොකද කරන්නේ? මගේ මේ තියෙන මේ JavaScript වල තියෙන මෙන්න මේ jQuery මෙන්න මේක මම දාගන්නවා අපේ header එකකින් දාගන්නවා. header එකකින් කියලා කියන්නේ මේ CSS වල තියෙන දේකින් දාගන්නවා. එහෙම නැත්නම් කෙනෙක්ට පුළුවන් දැන් මෙතන මේ app කියන එකකින් තියෙන්නේ. මේ app කියන එකේ තමයි අපි මේ හැමදේම use කරලා තින්නේ. ඔයගොල්ලෝ බලුවොත් පේනවා ඇති. footer එක තියෙනවා. මේ footer එකේ තමයි මේ තියෙන footer එක. එතකොට app කියන එකේ ඊළඟ බලුවොත් JavaScript එක යටින් අරගෙන තියෙනවා. අපි JavaScript තියෙන එක
CSS ටික උඩින් අරන් ඇති මෙතන. ඒකට මට පුළුවන් වුණා මෙතනින් paste එකක් දාගන්න පුළුවන් අපේ අර මේ විදිහට ගත්ත link එක. මෙතනින් paste එකක් දාගන්න මම දාගන්න CSS එකෙන්ම කැමති නම් අතනින් දාගන්න පුළුවන් ඕගලන්ට. ඊට පස්සේ මම මෙතන ආයි reload එකක් දාලා බලන්න මේ ප්‍රශ්නේ විසඳෙනවද කියලා. නෑ ඒක විසඳුන්නේ නෑ වගේ. අපි empty cache දීලා බලමු. $notify. හරි. අපි බලමු ඒකේ තියෙන හේතුව. මම මේක කට් කරලා දාගන්නවා අපේ කම්පැනි එකේ මෙන්න මෙතන. දැන් බලමු ඒගොල්ලෝ මොකද කියන්නේ කියලා. හරි. හැබැයි දැන් නම් අපිට එතන error එකක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අපි එතනදී නම් අපේ application එකට මම හිතන්නේ JavaScript අනිවාර්යෙන් include වුණා. ඒ කියන්නේ jQuery එක include වුණා. කම්පැනි එකට include වෙලා තියෙනවා. හරි. එතකොට ඒ වුණාට අපිට මෙතන data table එක ආවේ නෑ. data table එකේ ඉන්න තියෙන හේතුව අපි බලමු ආයි පාරක්. data table is not a function. දැන් මේ පාර කියනවා data table කියන එක function එකක් නෙමෙයි කියලා. මේ කම්පැනි කියන එක්කෙනාගේ කියන්නේ බැලුවොත් එහෙම නේ මෙතන data table කෙනෙක් කෙනා යා කියනවා function එකක් නෙමෙයි කියලා. හරි. එහෙනම් අපි data table එක function එකක් නෙමෙයි කියලා කියන හේතුව තමයි data table එකට අදාළ JavaScript අපි load කරන්න නැති වෙයි අනිවාර්යෙන්. අපි බලමු. මෙතන තියෙනවා කියලා data table එකට අදාළ ඒවා. මෙතන නෑ data table එකට අදාළ ඒවා. ඒ කියන්නේ අපිට ගන්න වෙනවා මෙන්න මෙතනින් data table එකට දාලා JavaScript එක ගන්න වෙනවා. හරි. මම යා copy කරගන්නම්. copy කරලා අරගෙන මම යාව දාගන්නම් කොහෙන්ද අපේ කම්පැනි එකෙන්. අපි මේ කම්පැනි එකෙන් දාගන්නවා අපේ ඔරිජිනල් තැනට පස්සේ මාරු කරන්න ඕනේ. මම දැන්ට ඕගලන්ට මෙතන මේ වින්ඩෝ එක විතරක් හදාගන්න හැටි පෙන්වන්න ඕන නිසා තමයි එහෙම දාන්නේ. ඊළඟ වීඩියෝදී අපි අනිවාර්යෙන් ඊටික එතනට මාරු කරලා දාමු. මෙතන මේ ලොකේෂන් එක අස් කරගන්නවා. මොකද අපි මේක මේ විදිහටම තිබ්බොත් එහෙම අපිට ඒ කියන්නේ අපි තව වින්ඩෝ 10ක් හැදුවොත් එහෙම අපි 10 තැනදීම අපි මේ විදිහට JavaScript මේ jQuery include කරන්න වෙනවා data table include කරන්න. ඒක කරදරයි. අපි මේ ටික අපේ අර JavaScript එකේ හරි CSS එකේ තියාගන්න එක තමයි අපිට ගොඩක් වාසිදායක වන්නේ. හරි. අපි බලමු දැන් reload කරලා. දැන් නම් හරි ගියා. හැබැයි කිසිම එකක් නැහැ. හැබැයි මෙතන CSS වල පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි බලමු CSS වල ප්‍රශ්න ඇති වෙන්න හේතුව. data HTML එකටම ගිහිල්ලා එතන මේ data table එකට අදාළ CSS ටිකක් ඕන වෙනවා අපිට. CSS එක නම් අපිට කෙලිම මෙතනට දාගන්න පුළුවන් වෙයි. කැටලොග් එකක් නැති වෙයි. ඔය විදිහට දාගත්ත අපි data table එකට දාලා CSS ටික data table කියලා දාගන්නම්. මම එතන control C එකක් දාගන්නම් comment කරගන්න. හරි. දැන් අපි බලමු reload කරලා. හරි අපිට යම් තාක් හොඳ result එකක් තියෙනවා.
data table එකක ඇවිල්ලා තිනවා අපිට මේ යට තියෙන table එක ඕනේ අපි එක table එකක් අයින් කරලා දාමු මම එනවා company window එකට අපේ blade එකට company blade එකට ඇවිල්ලා මේක කාඩ් එකක් වම අයින් කරනවා සම්පූර්ණයෙන් හරි දැන් අපේ ඉතුරු වෙලා තියෙන එක table එකයි load කරනවා මේ load වෙනකොට තියෙන issue එකත් අපි අනිවාර්යෙන් හදා ගන්න ඕනේ ඔයගොල්ලන් පේනවා ඇති reload කරද්දි මේ ටික මුලින් load වෙනවා හරියට කලින් දැන් යම් තාක් හොඳ රිසල්ට් එකක් තියෙනවා ඊළඟට දැන් මේ මෙතන මේ තියෙන ටේබල් එක දැන් මේ ලෝඩ් වෙලා තින්නේ කොහොමද මෙතන මේ තියෙන HTML ටේබල් එක තමයි යා කන්වර්ට් කරගෙන තියෙන data ටේබල් එකක් විදිහට හැබැයි අපිට මේ HTML ටේබල් එකක් නෙමෙයි කන්වර්ට් කරගන්න ඕන අපේ database එකෙන් ගන්න රෙකෝඩ් එකක් තමයි මෙතනට අපිට ගන්න අවශ්‍යතාවය තියෙන්නේ එතකොට මම මොකද ගන්න මේ ටේබල් එකේ heading එක තියාගෙන table body එක table body එක මම සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා මුලින්ම මම සම්පූර්ණයෙන් අයින් කරලා දැම්මා table body එක අයින් කරලා දැම්මා table footer එකක් මට ඕනේ නැහැ. ඒකත් අයින් කරලා දාන්න. හරි. එතකොට දැන් මම ආයි රිෆ්‍රෙෂ් කරන්න මගේ page එක. හරි. ඒක ගන්න බලා ගන්න පුළුවන් no data available in table. මේ දැන් empty table එකක් තියෙන්නේ. මම ඒක වෙනස් කරගන්නම් ටග් දාලා id කියලා එකක් දාගමු. name කියලා දාගමු. address කියලා දාගමු ඊට පස්සේ action කියලා කොලම් එකක් දාගමු මෙතන උගන්න කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් මට මෙතන දැන්ට මේ වීඩියෝ එකට පෙන්වන්න අවශ්‍යතාවය තියෙන මම හදාගත්තේ මේ කොලම් හතර ඔයගොල්ලෝ කැමති නම් ඊට වඩා වැඩි කොලම් පමණක් භාවිත කරන්න පුළුවන් හරි එතකොට අපි ඒක රීඩ් කරලා බලමු අපිට තියෙනවා ID එක name එක address එක action එක තියෙනවා හරි දැන් අපි මේ ID එක name එක address සහ action මෙන්න මේ හතර load කරගන්න ඕනේ අපේ database එකෙන් හරි එතකොට මම ඒකට use කරනවා මේ data table වල තියෙනවා data table එක අපිට use කරන්න පුළුවන් ajax එක මේක example එකක් දීලා තියෙනවද බලමු data tables වල ajax එකක් එක්ක load කරන එකක් data table with default features data table with minimal features hover style නෑ ඒකට මෙතන නම් නෑ දැන් මේ template එකේ මෙතන ලස්සනට previous button ටිකේ ටික විදිහට තියෙනවා අපේ නම් තාම මේ මට්ටමක් නෑ අපේ කියන්නේ මට්ටම නැති නේ හේතුව අපේ css import වෙලා නැහැ හරියට ඒ කියන්නේ අපේ css වලින් භාගය අනිවාර්යෙන් අරගෙන නැත්නම් මෙතනින් ඒ නිසා වෙන්න ඕන අනිවාර්යෙන් එහෙම වෙලා තින්නේ අපි බලමු ඉස්සරහට කොහොමද මේ ටික ඇඩ් කරගන්නේ කියලා අපි දැනට මුලින් ටේබල් එක ලෝඩ් කරගෙන ඉමු හරියට හරි ඊළඟට ඔයගොල්ලෝ මේ data table සම්බන්ධ කතා කරන නිසා මේ data table වල ඕනම දෙයක් ඔයගොල්ලන්ට net එකේ හොයාගන්න පුළුවන් data table කියලා search කරා නම් මේ data table site එකට එනවා මේ data table මෙන්න මේ plugin එක තමයි මේ අපි use කරන්නේ මේ plugin එක තමයි අපේ ඔය template එක ඇතුලේ තියෙන්නේ එතකොට මේ plugin එක භාවිතා කරලා ඔයගලන්ට පුළුවන් කියන්නේ මේකේ example වලට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් කොහොමද data table එකේ පිළිබඳව වැඩි දුර අධ්‍යයනය කරන්න පුළුවන් ඔන්න මම ගිහින් පෙන්නන්නම් මෙතන ඇති examples හරි examples වලට ගියාම basic එක තියෙනවා basic වල
zero configuration කියලා එකක් තියෙනවා බලන්න ගිහිල්ලා මේ දින configuration මොකුත් නැතුව default එනදී දැන් මීටට පොඩ්ඩක් අපේ style වෙනස්ලා තින්නේ අපි bootstrap use කරලා තිනවා ඒ නිසා තමයි style වෙනස්ලා තින්නේ නැත්නම් මේ වගේ එකක් තමයි අපිට default එන්නේ අපි දැන් මෙතනදී අපි භාවිතා කරන්නේ මේ ajax කියන එක තමයි භාවිතා කරන්නේ ajax වලින් තමයි අපි data load කරන්න යන්නේ ඔයගොල්ලෝ බලුවොත් පේන ඇති මෙතන date example data table කියලා තියෙනවා මේ example කියන්නේ table එකේ HTML table එකේ ID එක data table කියලා කියන්නේ අපි ඒක data table එකේ define කරා මේ ajax කියලා කියන්නේ අපි request එකක් යවනවා මේ ajax වලින් page එක load කරනකොට අපිට request එකක් යවන්න පුළුවන් එතකොට මේ request එක යවලා අපි මොකද කරන්නේ අපි ගන්න අපිට ඕන කරන data ටික ගන්න අපි තව උදාහරණයක් ගමු ajax වල ඉතින් අපි දැන් මේ ඉල්ලගෙන ajax වල data source කියන එකට ඇවිල්ලා තියෙන example එකට මේකෙන් දැන් තියෙනවා ajax එකේ අපි දැන් request එක යවලා තියෙනවා මේකේ තියෙන columns ටික දැන් ඔයගොල්ලෝ බලුවොත් මෙතන name කියන එකක් තියෙනවා position තියෙනවා office තියෙනවා ඊට පස්සේ external තියෙනවා start date salary මේ ඊටික සේරම තියෙනවා අපිට ඕන ඉන්නේ මෙන්න මේ වගේ කම තමයි අපිට ඕනේ මම මෙතන මේ code එක මම මෙහෙම copy කරලා ගන්නම් අපිට example data table code එක copy කරලා ගන්න. කියන්නේ මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේක වැඩ ගන්නවා අපේ මේක ඇතුලේ. දැන් මෙතනදී example 2 කියලානේ. හරි. මෙතන script එකේ මම මෙහෙම paste කරගන්නම්. paste කරගෙන මෙතන example එකම example 2 කියලා දාන්නම්. දාලා අපි reload කරලා බලමු අපේ page එකේ මොකද වෙන්නේ කියලා. ඒත් ඒ විදිහටම පෙන්නන්න ඕනේ. හරි ඒකෙන් පොඩ්ඩක් අපේ CSS නම් වෙනස් වුණා වගේ CSS වෙනස් වුණා තිබි ස්ටයිල් ටික වෙනස් වුණා මොකද බලමු මේකට හේතුව ඒකට හේතුව මෙන්න මෙතන මේ ඇතුලේ තියෙන data ටික මේ ajax එකෙන් යා මේක මේ load කරන් try කරනවා ඒ නිසා තමයි එතන ඒක එලා තියෙන error එකක් අනිවාර්යෙන් ගිහින් ඇති අපි inspector එකට ගියොත් එහෙම මේ errors 10ක් වෙලා තියෙනවා අපේ කලින් තිබින 9යි බැලුවොත් එහෙම පේනවා ඇති style of undefined මෙතන මේ data table එකේ style of undefined කියලා කියන්නේ එයා මෙතනදී දැන් මේක load වෙද්දි මෙන්න මේ ටික run කරන්න හදනවා ඒ නිසා ඒක එහෙම වෙලා තියෙනවා මම මෙතනදී අපිට ajax එක යන්න ඕනේ අපේ කොහෙටද company කියන control එකේ තියෙන index කියන function එකට තමයි යන්න ඕනේ company කියන එකේ index කියන function එක නෙවෙයි company කියන control එක ඇතුළට තමයි යන්න ඕනේ company කියන control එකේ අපි function එකක් හදාගමු මේ data ටික ගන්න හරි එහෙනම් මම මොකද කරන්නේ මම මෙතන දෙනවා route එකක් හදා ගන්නවා මම අපි route එකක් දෙමු company.list කියලා හරි දැන් මම මෙතන හදාගත්තා මේ company.list කියලා route එක එතකොට මම මෙතන මේ වැරටි විදියට කරගෙන මේ යහපැත්තට යන්න මම මෙතන දා ගන්නවා id name address section id name address action මට ඉතුරු දෙන්න ඕනේ මම ඒ දෙන්න අයින් කරනවා ඊළඟට මොකද කරන්නේ මම මෙතන මේ company list කියලා හදාගෙන තියෙන route එක එතකොට මේ company එකේ list කියන route එකක් අපේ දැනට තියෙනවද නෑ අපේ තියෙන්නේ company control එකේ class එකක් විතරයි තියෙන්නේ මොකක් කියලාද resource කියන එකේ යටතේ එතකොට දැන් මට ඕන වෙනවා access කරන්න අපි මේ company control එක අපි හිතමු කොහෙටද අපි දෙන්නේ මෙතන function එකක් නැතුව අපි අලුතෙන් function එකක් හදාගමු list කියලා අපි අලුතෙන් function එකක් හදාගමු list කියලා මම යාම copy කරලා ගන්නම් සරල පෙන්වන්න ඕන නිසා show the form මම මෙතන දා ගන්නම් data list from database for data table කියලා දා ගන්නම්
රිටර්න් කරන්නේ JSON එකක්. create මේක මම දාගන්නවා list කියලා. හරි. මෙන්න මෙතනට තමයි අපේ දැන් මේ Ajax එකෙන් ඉන්න ඕන. මම මෙතන දාගන්නම් ඩයිඩුම් එකක්. data table කියලා. අපි බලමු මෙතනට එනවද කියලා. හරි. මෙයා මෙතනට එන්න නම් අපිට මොකද වෙන්න ඕන? අපි හදා ගන්න ඕන අපේ route එක ඊළඟට මෙතෙන් දෙන්න. කියන්නේ අපි හදාගත්ත අපේ company blade එක ඇතුලේ හදාගත්ත අපේ Ajax එකට අදාළ route එකක්. ඒ එක්කම අපි හදා ගන්න ඕනේ route එකක් අපේ මෙන්න මේ කියන තැනට එන්න. එතකොට මම එනවා මගේ web.php කියන ෆයිල් එකට එනවා. හරි. මෙතන මේ resource කියන එකෙන් අපිට පුළුවන් ද අර තියෙන මේවා ටික access කරන්න. කියන්නේ අපි මේ අලුතෙන් හදාගත්ත list කියන function එක access කරන්න. අපිට බෑ මේ resource කියන එකෙන් list කියන function එක access කරන්න. මොකද අපි මේ resource එක බලංගු වෙන්නේ route method 7කට විතර. කියන්නේ අපේ ඇතුළේ තියෙන function 7කට විතරයි එතනට ඒක අදාළ වෙන්නේ. අපි අර අලුතෙන් හදාගත්තු එකට මෙතනින් බෑ යාට මොනවා කරන්නද access කරන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අලුතෙන් route එකක් හදා ගන්න ඕනේ. route එකක් හදා ගන්නම්. අපි හදාගමු post එකක්. ආන්න තුලේ දාගන්නම් company/get කියලා. company/get කියලා දාගත්තා. ඊට කමාවක් දාගත්තා. company control එකේ class වල දැන් මේ class එකේ නම මොකද්ද? list කියන එක කෙනා. එතකොට මම මෙතෙන්දී ඔයගොල්ලෝ මතක ඇති මම මෙතන හැබැයි මේ company blade එක හදන වෙලාවේ දුන්නේ company.list කියලා. මේ දීලා තියෙන route එකේ name එක. කියන්නේ මම මෙතන දීලා තියෙන company.list කියලා. හැබැයි මම මෙතන දාලා තින්නේ company/get කියලා. එතකොට මේ දෙකේ වෙනස. ඒ කියන්නේ දැන් මෙතනදී මේ තියෙන්නේ අපේ වෙබ් බ්‍රවුසර් එක ගත්තොත් ඒක URL එකේ ටයිප් වෙන එක තමයි මේ තියෙන්නේ. හැබැයි මම මෙතනදී මේ දීලා තින්නේ URL එකේ ටයිප් වෙන එක නෙමෙයි route එකේ name එක. මේවට අපි කියනවා name routing කියලා. එතකොට මම මෙතනදී මොකද කරන්නේ? name කියලා දාගන්නවා. අපි මෙන්න මෙතන දාගමු company list කියන එක. ඔව් විදිහට. හරි. ඒ කියන්නේ company list කියලා අපි භාවිතා කරන හැම තැනකදීම අපේ වැඩ කරන්නේ මොකද්ද? මෙන්න මේ route එක තමයි වැඩ කරන්නේ. දැන් මෙතන Ajax එකක් නිසා මේක වදින්නේ නෑ උඩ තියෙන URL එකේ. හැබැයි අපි inspect ගිහින් බැලුවම අපිට පෙන්නයි මෙන්න මෙතන company/get කියන එක තමයි ගිහින් තියෙන්නේ කියලා. company/get නැතු company/all වගේ එකක් දාගමු. හරි. මම රීලෝඩ් කරනවා බලන්න. network tab එකට යන්නම්. ඒ request එක යනවා පෙන්නන්න. inherit route action. හරි. මෙතන route action එකක් නැහැ කියලා කියනවා. එතකොට මෙතන route action එකක් නැහැ කියලා කියන්නේ ඇයි? අපි බලමු. මෙතන route action එකක් නැහැ කියන්නේ ඇයි කියලා. නෝ අපේ route file එකට ගියාම අපේ route file එක තියෙනවා company all company controller class list name company list කියලා. එතකොට කටානුව හරි අපිට මෙතන bracket මිස් වෙලා තියෙන bracket දෙයක් එන්න ඕනේ මේ විදිහට අපේ control එකයි class එකයි දෙපැත්තට. එතකොට ඒක තමයි මේ තියෙන්නේ. ඒකම මතක තියාගන්න ඕනේ අපි resource route එකක් use කරනකොට අපි single route මොනවා හරි කියන අලුතෙන් අපි
ක්‍රියේට් කරනවා නම් මොන හරි ෆන්ක්ෂන්ස් අර අපේ මේ රිසෝස් එකට අමතරව අපි ඒවා මේ රිසෝස් රවුට් එකට කලින් යූස් කරන්න ඕන. ඊළඟට අපි ආයි රිෆ්‍රෙෂ් කරගෙන බලමු. දැන් අපේ තියෙනවා තව එකක් ඇවිල්ලා syntax error unexpectable කියලා. හරි. ඒතකොට මේ තියෙන රේකට හේතුව අනිවාර්යෙන් කොහෙද? company blade එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ගිහින් බලමු අපේ company blade එකට. company blade එකට ගියාම company blade එකේ example to read table ajax එකක් තියෙනවා route company list columns හරි මොකක්ද රේක හරි අපිට මෙතන කමාම ඉස්සරහා තියෙනවා company list කියන එක අපි නඩයි රිපිෂ් කරන් බලමු මොකද වෙන්නේ කියලා දැන් අපේ table එක load වුණා හැබැයි අපිට එකක් එනවා කොහොමත් එකක් එන්න ඕනේ හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ අපි බලන්න ඕනේ අපේ අර දීපු URL එකට ගිහිල්ලා එතනින් එකක් එනවාද කියන්නේ අපි අර දාපු data table කියලා දාපු text එක print වෙනවාද කියලා. network tab එකට යන්නම් ඒකෙම all කියලා ගිහින් තියෙන්නේ අපි දාපු request එකේ ajax එක. හැබැයි ඒකේ response එක මොකුත් නැහැ. response එක මොකුත් නැති වෙන හේතුව මම ගිහින් බලන්නම් company control එකට web එකට outpost එකක් ගිහින් තියෙන හරි. post එකක් යනවා නම් අනිවාර්යෙන් අපි මතක තියාගන්න ඕනේ මෙතෙන්ට අපිට එනවා request එකක් එනවා. ඒ කියන්නේ මෙතෙන්ට අපි request එකක් එනවා post එකක් එනවා කියන්නේ. ඒ නිසා අපි request එක මෙතන දාගන්න ඕන. request request $request කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් බලමු. okay කරන්න headers වලට ගිහිල්ලා නැහැ ඉන්නේ මේ හරි එතකොට අපි එහෙමනම් post එක get එකක් කරලා බලමු හරි ඒ කියන්නේ අපි එතනට යනවා. ඒ කියන්නේ අපි ෆන්ක්ෂන් එක කෝල් වෙනවා. හැබැයි අපේ Yahoo method එක get එකක් තමයි අපි post එකක් යවුවේ. හැබැයි ඒක get එක කරාම තමයි අපි එතනට ගියේ. එනකොට get එකකින් එතනට යනවා කියන්නේ අපි post එකත් අනිවාර්යෙන් යනවා කියන එක තමයි එකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ get එක විතරක් ගිහිල්ලා post එක නොගිහින් ඉන්න විදිහක් නැහැ. අපි බලමු ඩයිඩොම් එක කරනකොට විතර වැඩ කරයිද කියලා. හරි. අපිට දැන් මෙතනදී අවශ්‍ය වෙනවා අපේ අපි මේ log වෙලා ඉන්න user ගේ company එක අපිට ගන්න. එතකොට අපි log වෙලා ඉන්න user එක මුලින් ගන්න ඕනේ. අපි දැනටමත් use කරලා තිනවා මෙතන උගන්න මතක ඇති මේ user ගන්න command එකක්. අපි පළවෙනි පාර අපි dashboard එක හදන වෙලාවේ ගත්තා. අපි type කරගත්තා. අපි මම ඒකම ගන්න මෙතනට. ඒකම මට ඕන වෙනවා user model එක ඕන වෙනවා. user මට ඕන වෙනවා company model එක ඕන වෙනවා. company model එකේ තියෙනවා Apple models කියන එකේ තියෙනවා. මේ Apple models කියන එකේ තියෙනවා company master කියලා company master කියලා අපි කලින් හදාගත්තු model එකක් තියෙනවා. මේ model එක තමයි දැන් මම use කරන්නේ. එතකොට මම මෙතන දාගන්නම් $companies කියලා දාගන්නම් සමානයි master එකේ එයා ඒකේ ID එක match වෙන්න ඕනේ මේ $user ගේ මොකද comp ID එකට ඒ කට්ටිය මොනවා කරනද get එකක් දාගන්න කියනවා මම ඊළඟට මම for each එකක් දාගන්නවා for each එකක් දාගන්න හේතුව දැන් මෙතන මේ companies කියන variable එක ගත්තොත් මේ array එක ගත්තොත් මේ array එකට සම්පූර්ණ table එකේ තියෙන rows ටික සේරම වෙනවා මේ get එකක් නිසා columns ටික සේරම වෙනවා හැබැයි මට columns ටික සේරම ඕනේ නැහැ මට columns 4යි යවා ගන්න ඕනේ ඒ නිසා තමයි මම මේ for loop එකක් දාලා මේ for loop එක ඇතුළතදී මම මට ඕන විදිහට array එකක් create කරගන්නවා මම create කරගන්නවා $data කියලා array එකක් මේ $data කියන array එක මම create කරගෙන
මේ data කියන array එකට මම දාගන්නවා data ටික. data කියන array එකට දාගන්න කලින් මම $response කියලා තව array එකක් හදාගන්නවා. ඒකේ මම දාගන්නවා id කියලා. id එක සමානයි $value වල id එක. ඊට පස්සේ මම එකම copy කරගන්නම් 1 2 3 4ක්. name එක address එක action එක මම මෙතන දාගන්නම් comp name එක comp address එක මෙතන මේ action එක වෙනකොට මම දාගන්නම් දැන්ට පොඩි වර්ණයක් input types සමානයි button කියලා එකක් input නේ button type සමානයි button කියලා දාගමු button type සමානයි button class එකක් දාගන්නම් btn small එක ඔය විදිහට හරි ඊට පස්සේ අන්තිමට ඊට යටින් මම මොකද කරන්නේ දැන් මමගේ තියෙන data කියන හදාගත්තු array එකට assign කරගන්නවා මේ response කියලා මම හදාගත්ත අනිත් array එක. කියන්නේ මේ response එකෙන් එන ටික කියන්නේ මේ loop එකක් කරකින වාරයක් ගන්න. ඒකෙන් ඕනේ මෙතන loop එක ඇතුළට එන්න ඕනේ. loop එකක් කරකින වාරයක් ගන්න මොකද වෙන්නේ? response එක ටිකක් දාගන්නවා response එකෙන් data කියන එකේ array එකට fill කරගන්නවා. ඔය විදිහට හදාගත්තා. ඊළඟට අපි මොකද කරන්න ඕනේ? මේ response එක මේ අපි හදාගත්ත data කියන array එක අපි return කරගන්න ඕනේ. මම එතන echo එකක් දාන්නම්. echo json encode එකක් එක්ක data කියන එක බලන්න මොකද බලන්න වෙන්නේ බලමු මොකද අපිට තියනවාද කියලා නෑ අපිට array එකක් පෙන්නනවා හරි අපි ගිහින් බලමු ආයි දැන්ට data කියන array එක අපි යවන්න නැතුව අපි හදාගමු තව array එකක් return json සමානයි array return json කියන array එකක් මේ array එකේ තියෙන data වලට අපි දාගන්නවා මෙන්න මේ data කියන එක මෙතනට අපි දාගමු නාල draw කියලා එකක් draw in එකක් කියලා දාගන්නම් මම මෙතන මේ draw මේ ටික අපි ගන්න අපිට ඇති අනිවාර්යෙන් මේ දීලා තියෙන data table example එකේ කොහේ හරි තැනක ඇති ඉතින් draw 1 එකයි record total එකයි data හරි මෙතන record total කියන එකක් තියෙනවා මම එකත් ගාලා ගන්නවා record total කියන එක හරි මෙතන record total කියලා කියන්නේ අපේ මෙන්න මේ තියෙන company එකේ count එක මම දාගන්නම් count companies කියලා ඒ විදිහට filter එක අපි තාම මෙතන හදාගත්තේ නෑ ඒ නිසා filter එක වුන්නේ නැත්නම් අපිට filter record එක දාගන්නත් පුළුවන් total record filtered කියන එකෙන් තාම මේක හදාගන්න නිසා ඕනේ දැන් මම මෙතන මේ return json කියන එක එළියට යවනවා බලන්න
ඩේටා ටික ආවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු කොහොමද සෙෂන් එකට ඩේටා එකක් පුෂ් කරගන්න කියන එක ගැන. ඒ ඩේටා කොහොමද අපි යූස් කරන්නේ කියලා අපිට අවශ්‍ය තැන්වල. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.